මේ දින්නේ අද අපි කරන පළවෙනි ප්‍රශ්නය ෆ්ලෝ chart වලින් එන්නේ. මේකට අග්ගල කරලා එවන්න මට. නම් පළවෙනි එකේදී ඔක්කොගෙම උත්තර හරි. ගැටලුවක් නැහැ ඒකින්ද. දෙවෙනි එක. මේක ප්‍රශ්න තරමක් විශාල හින්දා මම මේක ඔයගලන්ට මේ WhatsApp group එකට දාන්න. එකකින් ගන්න හොඳේ. මුලින්ම මම එවන්නේ සිංහල මීඩියම් ප්‍රශ්නය. මේක WhatsApp group එකට කොටස් වශයෙන් දාන්නම්. සිංහල ප්‍රශ්නේ දැම්මා. ඒක පොඩ්ඩක් බලා ගන්න. ඊළඟට ඉංග්‍රීසි මීඩියම් ප්‍රශ්නය එවන්නම්. ඉංග්‍රීසි මීඩියම් ප්‍රශ්න දැම්මා. ගෲප් එකෙන් පොඩ්ඩක් ඒ ටික බලා ගන්න. බලලා ඔකට අග්ගල අපට කරලා එවන්න. මට එක ප්‍රශ්නයක් පෙන්වන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. අග්ගල කරලා එවන්න මට ඉක්මනට. පළවෙනි ප්‍රශ්නේ හරි හැමෝගෙම බොහොම හොඳයි. දැන් මේක අපි බලමු. පිළිතුරු පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? මෙම දත්ත පාදකය තුල සියලුම දත්ත මේ සියලුම දත්ත එක වගුවක ගබඩා කිරීම වෙනුවට වෙන්වෙන් වශයෙන් වගුවල ගබඩා කරයි. එමගින් ඔවුන් දත්ත අණු පිටපත් වීම වැළැක්වීම අපේක්ෂා කරයි. දැන් අපි ওই විදිහට වෙන්වෙන් වශයෙන් ගන්න යන එක හේතුවක් ඒක දත්ත අණු පිටපත් වීම වැළැක්වීම. ඊට සඳහන් ගැටලු වලට අමතරව තනි වගුවක සියල්ල ගබඩා කිරීම නිසා මතුවිය හැකි ගැටලු තුනක් සටහන් කරන්න කියලා තියෙනවා. ඉහත ගැටලුවට අමතරව ඒ කියන්නේ දැන් ඉහත ගැටලුව අපිට දාන්න බෑ එකම දත්තය නැවත නැවත සටහන් වීම. එම නැත්නම් දත්ත අණු පිටපත් වීම කියන එක අපිට දැන් සටහන් කරන්නට බෑ. ඒක දැන්නම සටහන් කරලා දීන්නේ. දැන් බලමු. සටහන් කරන්න පුළුවන් එකක්. මේක අපි උත්තර දෙන්න යන්නේ පළවෙනි ප්‍රශ්නයේ ඒ කොටසට. ඒකට එකක් තමයි දත්තවල සංගතතාව නොමැති වීම. මේකට කියනවා data inconsistency. data inconsistency දත්තවල සංගතතාව නොමැති වීම. ඊළඟ එක අපිට ගන්න පුළුවන් දත්තවල නිරවද්‍යතාව අවම වීම. ඊළඟ එක අපිට ගන්න පුළුවන් දත්ත ගැනීමේදී කාර්යක්ෂමතාව අඩුවීම. ඔය ටික ඔක්කොම අච්චුපතේ තියෙනවා. ඔය ටික අපිට ගන්න පුළුවන් ඔය ආකාරයෙන්. ඒකට අච්චුපතෙන් හරියට බැලුවොත් 10 වසර අච්චුපතේ තියෙන්නේ ඔය කැලේ හැමෝම තියෙනවා මේ
දීලා databases වලට ගියාම relational databases යටතේ තියෙනවා I think features of a database minimal data redundancy data consistency දැන් මේ ඔක්කොම තියෙන්නේ relational database එකක තියෙන දේවල්නේ එතකොට දැන් මෙතන මේ ප්‍රශ්නය අහන්නේ මොකද්ද මෙතන මේ ප්‍රශ්නය අහන්නේ ඉහත සඳහන් ගැටලු ටිකනේ අහන්නේ එක දත්ත වගුවක දත්ත තැන්පත් කරපුවාම ඇතිවන ගැටලු ටික අහන්නේ මෙතන මේ අච්චු පොතේ දීලා තියෙන්නේ දත්ත වගු අර කුඩා කොටස් වලට දත්ත වගු දෙක තුනකට වෙන් කරපුවාම තිබෙන වාසි ටික අහන්නේ ඉතින් මේකේ අනික් පැත්ත දැම්මනම් හරිය මිනිමල් data redundancy අපේ උත්තරේ තියෙනවා data redundancy කියලා දත්ත සමතිරික්තතාව ඊළඟට data consistency අපේ උත්තරේ තියෙන්න ඕන data inconsistency මෙතන data efficiency මේ increases efficiency අපේ උත්තරේ තියෙන්න ඕන decreases efficiency ඒ කියන්නේ කාර්යක්ෂමතාව අඩු වීම හරි increases validity අපේ උත්තරේ තියෙන්න ඕන decreases validity නිර්වද්‍යතාව අවම වීම අන්න ඒ වගේ අපේ උත්තර වලට එක ගන්න හැකියාවක් තියෙන්න ඕන එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් decreases data validity and මෙතනදී decreases data efficiency decreases efficiency කියලා දැම්මනම් හරියි decreases efficiency ඉතින් ඔන්න ඔය ටික උත්තරේට තිබ්බනම් හරි පළවෙනි එකේ දත්තවල සංගතතාව නොමැතිවීම data inconsistency දත්තවල නිර්වද්‍යතාව අවම වීම decreases data validity දත්ත ලබා ගැනීම කාර්යක්ෂමතාව අඩු වීම decreases efficiency ඔය ටික තිබ්බනම් හරි මෙතනදී මේ අහන්නේ තනි වගුවක තිබ්බම ගැටලුනේ අරකේ අනික් පැත්ත ලිව්වා නම් හරි ඊළඟට මෙම ආයතනය විසින් භාවිතා කර ඇති දත්ත පාදක වර්ගය මොකක්ද මේක නම් උත්තර ලියලා තියෙනවා වැරදි අපේ කවුද කෙනුමි ලියලා තියෙන්නේ tables කියලා tables ද tabs ද මට මතකයි ඒක පැහැදිලිත් නැහැ හරි ඊට පස්සේ පවන් විතරයි හරියට උත්තරේ දාලා දෙන්නේ ඔකට ඔව් මෙතන data duplication කියලා දාන්න බෑ යනුකි මොකද data duplication කියන එක දැන්ටම සටහන් කරලා තියෙනවා දත්ත අනුපිටපත් වීම වැළැක්වීම අපේක්ෂා කරයි කියන්නේ data duplication මෙතන කියනවනේ ඉහත සඳහන් ගැටලුවට අමතරව කියලා ඒක පැහැදිලිව සටහන් කරලා තියෙනවා ඉතින් ඉහත සඳහන් ගැටලුව සටහන් කරන්න බෑ හරි එහෙනම් අපි බලමු යනුකිත් දාලා තියෙන වැරදි උත්තරේ tables කියලා ලියලා තියෙන්නේ මේකෙදි මෙම ආයතනයේ භාවිතා කරන දත්ත පාදක වර්ගය කුමක්ද what is the database type they have used in this organization මේකට පාවිච්චි කරලා තියෙන්නේ relational databases right දත්ත වගු දෙකකට තුනකට කඩන එක සම්බන්ධිත දත්ත සමුදාය භාවිතා කරලා තියෙන්නේ දෙන්නේගේ උත්තර වැරදි හොඳට පාඩම් කරලා තියෙනවා කියලා පේනවා මට
relational databases. ඊළඟ එක දෙක. What are the suitable data types? For the following fields in the above mentioned database. පළවෙනි එක account type එක තියෙනවා අපි එහෙනම් බලමු. නිකන් text එහෙම ලියන්න එපා. ඉතින් මේ පළවෙනි එක කියලා දාලා මෙතන එක කියලා දාලා ඒක ලියන්න මොකක්ද කියලා. account type එකට අදාළ මොකක්ද කියලා ඒක ලියන්න. එහෙම සටහනක් කරන්න. නිකන් ලියන්න එපා. බලමු. account type එකට එන්න ඕන text නේ. නිකන් ටෙක්ස්ට් එහෙම ලියන්න එපා. මම හැමතිස්සෙම කියන කතාවක උත්තර ලියනකොට කම්මැලි වෙන්න එපා. ඔයගොල්ලෝ ඒ දෙයමයි කරන්නේ. කම්මැලිකමට උත්තර ලිව්වොත් කම්මැලිකමට ලකුණු හම්බෙන්නේ. ඊළඟ තියෙනවා class ID. ඒකත් එන්න ඕන ටෙක්ස්ට්. තුන්වෙනි එක තියෙනවා මොකක්ද තියෙන්නේ? balance. එන්න ඕන currency. හතරවෙනි එක number of account නේද? number of accounts. ඒකට එන්නේ number. ඒක සංඛ්‍යාවක් විතරයි තියෙන්නේ. ඉතින් ওই ටික තියෙන්න ඕන. මම හිතන්නේ ওই ටික නම් හැමෝගෙම වගේ හරි. text currency number අර විදිහට පැහැදිලි කරලා තියෙන්න ඕන. ඔව්. ඒක හැමෝගෙම හරි. චනුමි තමයි පැහැදිලිව උත්තරේ ලියලා තින්නේ. ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය. Mention the relationship among account and customer tables in the above database. දැන් මේකත් හැමෝගෙම වැරදි. චනුමි තියෙනවා 1 to 1 එකක් කියලා. පවන් ලියලා තියෙනවා එක බහු 1 to many එකක් කියලා. යනු කියලා තියෙනවා 1 to 1 එකක් කියලා. එතකොට මේක ඇත්තටම මොකද්ද? මම මේවා ලබා ගන්න ආකාරයත් කියලා දීලා තියෙනවා. අවලම මම දන්නේ මට තේරෙන්නේ මේ මෙතනින් එහාට මට මේක ඇත්තටම තේරෙන්නේ නැහැ. මොකද මේ මම හැම දෙයක්ම වගේ කියලා දීලා තියෙන්නේ. අනික එක මේ මම දීපු ප්‍රශ්නය අපි කලින් නොකරපු ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ උත්තර ටික කියන්නේ අපි කලින් කරපු එකක් බලාගෙන. අපි මේ කලින් කරලා තියෙන ප්‍රශ්නය. ඉතින් කලින් කරපු ප්‍රශ්නයකටත් උත්තර ලියන්න හැකියාවක් නැත්නම් හරියට මට එතනින් එහාට කියන්න ඇත්තටම දෙයක් නැහැ. එතන මට පේනවා ඔයගොල්ලන්ගේ උනන්දුව කොච්චරද කියන එක. විභාගේ කොට දාගන්න තියෙන්නේ.
දැන් මේකේ මෙතන අහලා තියෙන්නේ මොකද්ද? account එකයි customer එකයි අතර තියෙන සම්බන්ධතාවය. දැන් මෙහෙම දැන් මේ තව එකක් තියෙනවා. ඔයගලන්ගේ උනන්දුව නැත්තම් මගේ උනන්දුවත් නැති වෙනවා. මම මේ ආපහු දැන් ඔයගලන් දවස් දෙකකට දැම්මේ මට පුළුවන් වට නෙමෙයි දාන්න අවශ්‍ය හින්දා. ඔයගලන්ගේ උනන්දුව නැහැ කියලා තේරුනොත් ඉතින් මම ඒක එක දවසකට සීමා කරනවා. ආයේ ඔයගලන්ගේ උනන්දුව නැත්තම් මම ඔයගොල්ලෝ වෙනුවෙන් මගේ කාලය වැය කරන්නේ නැහැ. එහෙම වුණොත් මම එක දවසකට විතරක් සීමා කරනවා පන්ති. ගොඩක් ගුරුවරු එහෙමනේ කරන්නේ. ඒ කියන්නේ මේ එකම දවසේ වෙලාවල් දෙකක් නැහැ. එක වෙලාවයි පැය දෙකයි එතනින් ඉවරයි. හරි ඊළඟ එක බලමු මෙතනදී. Mention the relationship among account and customer tables. එතකොට account table එකයි customer table එක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා අහන්න. account table එක මේ තියෙන්නේ. customer table එක මේ තියෙන්නේ. ඔය දෙක අතර තියෙන සම්බන්ධතාවය. මෙන්න මෙතනින් තමයි බලන්න ඕන ඔය දෙක අතර තියෙන සම්බන්ධතාවය. හරි මෙතන customer ID එකක් තියෙනවා මෙතන account එකක් තියෙනවා. එතකොට ඔය දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙතන එක customer ID එකක් බලන්න එක customer කෙනෙක්ගේ ID එකක් දෙපාරක් සටහන් වෙලා තියෙනවනේ. මේ 82යි 38යි 83යි 83යි 4 82යි 38යි 83යි 83යි 4 කියන එක දෙපාරක් සටහන් වෙලා තියෙනවා. එතකොට එක රෙකෝඩයක් රෙකෝඩ ගොඩක් 1 to many එකක් මෙතන තියෙන්නේ. නමුත් මෙතන 1 to many එකක් තියෙන්නේ. ඊට එහා පැත්තෙන් බලන්න. දැන් මේකයි මේකයි අතර තියෙන සම්බන්ධතාවය 1 to many. ඊට පස්සේ මේ account number මෙතන account type එකයි account එකයි මෙතන මේ account එකයි තියෙන අතර සම්බන්ධතාවය බලන්න. මෙතන 16 plus එක දෙපාරක් සම්බන්ධ වෙලා තියෙනවා නේද? එතකොට මෙතනක් තියෙන්නේ 1 to many එකක්. ඕකෙන් කියන්නේ මොකද්ද? දැන් මේ වගුවෙන් කියන්නේ මොකද්ද? එක කස්ටමර් කෙනෙක්ට මේ බැංකුවේ account කිහිපයක් තියෙනවා. මෙතන මේ M පෙරේරා කියන පාරිභෝගිකයාට කස්ටමර්ට මේ බැංකුවේ account දෙකක් තියෙනවා. ඒකනේ ඔය කියන්නේ. මේ තියෙන එකම ID එකෙන්නේ මේ account දෙකම හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයාට account දෙකක් තියෙනවායි කියන එකයි උතනින් සටහන් කරන්නේ. ඊළඟට එකම account වර්ගය පාරිභෝගිකයන් කීප දෙනෙක් අතරත් බෙදලා තියෙනවා. එකම account වර්ගයේ පාරිභෝගිකයන් කීප දෙනෙක් අතරත් බෙදලා තියෙනවා. එතකොට ඕක අපි ගන්නේ 1 to many එකක් විදියට එම නිසා. මෙතන 1 to many දෙකක් එකතු වුණාම අපි ඒක ගන්නවා many to many එකක් විදියට. මෙතනදී 1 to many දෙකක් එකතු වුණාම ඕක යන්නේ many to many එකක් විදියට. අනික එක තමයි මම ඕක මතක තියාගන්න ලේසි ක්‍රමයක් ඔයගලන්ට කියලා දුන්නා. මේ වගුවේ ප්‍රාථමික අතුරයි මේ වගුවේ ප්‍රාථමික අතුරයි තවත් වගුවක සටහන් වෙලා තියෙනවනම් කස්ටමර්ගේ ප්‍රාථමික අතුර කස් ID එක මෙතන සටහන් වෙලා තියෙනවා. account එකේ ප්‍රාථමික අතුර primary key එක account එක මෙතන සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ වගු දෙකේ ප්‍රාථමික අතුරු දෙක එකම වගුවක තව සටහන් වෙලා තියෙනවා නම් ඒක කොහොමත් many to many එකක් විදියටයි ගන්න ඕන. හරි දැන් මම ඕක තව සති දෙකකින් ආපුවම ඕක අමතක වෙනවා. ඒකින්ද ඕක නෝට් ඩවුන් කරගන්න. මොකද්ද? එක වගුවක ප්‍රාථමික අතුරක් ඒ කියන්නේ වගු දෙකක ප්‍රාථමික අතුරු එකම වගුවේ සටහන් වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ වගු දෙකක primary keys එකම වගුවේ සටහන් වෙලා තියෙනවා නම් ඒක අපි ගන්නෙ කොහොමත් many to many එකක් විදියට ආයෙ වෙන හිතන්න දෙයක් නැහැ. මේ වගු දෙකක ප්‍රාථමික අතුරු
වෙනත් වගුවක සටහන් වෙලා තියෙනවා. එතකොට ඕක many to many එකක් විදිහට යන්නේ. මේක බහු සම්බන්ධතාවයක් විදිහටයි එන්නේ. many to many ඕක අපි ගන්නේ බහු සම්බන්ධතාවය. මේක හැමෝගෙම වැරදි. හතරවෙනි එකත් මම හිතන්නේ හැමෝගෙම වැරදි. ඔය එනුකිගේ වැරදි. පවන්ගෙත් වැරදි. චෙනුමිගෙත් වැරදි. ආනේ මට චෙනුමිගේ පිළිතුරු අංක පැහැදිලි නැහැ. පොඩ්ඩක් ආයෙක එවන්න පුළුවන් නම් හරි. ආයි චෙනුමි පිළිතුරු එවන්න මට පැහැදිලි නැහැ සමහර පිළිතුරු අංක. හරි ඊළඟට තියෙනවා හතරවෙනි ප්‍රශ්නය. මට ඉක්මනට ආයි ෆොටෝ එක එවන්න. චෙනුමිගේ උත්තරේ වැරදි. ඕකේ දැන් තුන් දෙනාගෙම වැරදි. හරි ඊළඟට බලමු මෙතනදී සුනේත්‍රා Sunetra withdraws 1,000 from her ladies account and she closed the account. Which tables are updated due to the above transaction? Sunetra යාගේ රුපියල් 1000ක් account එකේ තියෙනවා ඒක ගන්නවා. ඒ රුපියල් 1000 යාගේ account එකෙන් ගන්නවා. ඒක ගත්තට පස්සේ මොන accounts ද update වෙන්න ඕනයි කියලා ඒවා අහන්නේ. මොන tables ද update වෙන්න ඕනයි කියලා අහන්නේ. එහෙනම් අපේ වගුවට ගියොත් මෙම මීට පස්සේ ආයි ඉරිදා ක්ලාස් එක උදේ ක්ලාස් එකක් නැහැ හොඳ ඒක මම හිතන්නේ ඕගලන්ටත් ලේසියිනේ. දවල් ක්ලාස් එක විතරයි. මට හරියට ගේන් තියනවා කරපු වැඩක් ආයෙ කරගන්න බැරි කොට. ඒකෙන් තේරෙන්නේ උනන්දුව නැතිකම උමනාව නැතිකම. නිකන් එන්නම් වාලේ ක්ලාස් එකේ ළමයින්ට මම කොහොමත් කැමති නැහැ.
මම හැමතිස්සෙම කියන දේ මොකක්ද එකම ප්‍රශ්නේ නැවත නැවත කරයි කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඒක කරන්න කම්මැලිකම තියෙන්නේ. දැන් එකම ප්‍රශ්නේ කරගන්න බැරි වෙලානේ මේ තියෙන්නේ හරියට. එක හැම ඔක්කොම දන්නවා වගේ ඉන්න අන්තිමට කර ප්‍රශ්නයක් කරගන්න බෑ. ඕගොල්ලන්ගේ දැන් ඉඳලා දව එක වෙලාවයි තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අදහස පන්ති නැති වෙනවා. දැන් එක දවසක් එක වෙලාවක් කරන්න දැන්. හරි. මේකේ බලමු. වෙනස් වෙන්න ඕන මොනවද කියන එකක් බලමු. එල් සුනේත්‍රා කියන්නේ මෙන්න මේ account එක. මේ තියෙන account එක. එතකොට ඕකෙන් එයා 1000ක් ගන්නවයි කියලා කියන්නේ. එකෙන් එයා 1000ක් ගන්නවයි කියන්නේ මේ රෙකෝඩ් එක අයින් වෙන්න ඕනනේ. මෙතනින් මෙයාගේ 1000මනේ තියෙන්නේ. එතකොට මේක අයින් වෙන්න ඕන නේද? මෙතන මේ එයාගේ දැන් සල්ලි නැහැ account එකේ. මොකද මෙයා account එක මතක තියාගන්න account එක close කරනවයි කියලානේ කියන්නේ. close කරනවා කියන්නේ ඒක delete වෙන්න ඕන එතන. එතකොට මුලින්ම අප්ඩේට් වෙන්න ඕන customer මේ account customer එක. ඊට පස්සේ number of accounts අඩු වෙන්න ඕනනේ. දැන් ladies එක account එකක් නැති වෙනව නේද? මෙතනදී කො ladies account එක දැන් 13000ක් නෙමෙයි තියෙන්නේ. දැන් කීයක් තියෙන්නේ? එකක් අඩු වුණාම 12999ක් තියෙනවා. එතකොට ඊළඟ එක account එක update වෙන්න ඕන. මෙතන මේ number of accounts කියන්නේ මේ බැංකුවේ තියෙන account ගන්න. ඊළඟට මෙයාගේ රෙකෝඩ් එක ඉවත් වෙන්න ඕන. ඔන්න ඔය ටික වෙන්න ඕන. අපි එනම් බලමු. එතකොට ඔය තුනම අප්ඩේට් වෙන්න ඕන. තුනම අප්ඩේට් වෙන්න ඕන. එහෙනම් මේ මම කලින් කිව්වා වගේ මෙයාගේ මුලින්ම 1000 ඉවත් කර ගන්නවා. 1000 ඉවත් කරාට පස්සේ මේක බිඳුව එන්නේ. නමුත් මෙයා account එක close කරනවායි කියලා තියෙනවා. close කරන්නේ නැහැ කියලා විතරක් තිබ්බොත් බිඳුව විතරක් දාපුවාම ප්‍රමාණවත්. close කරන්නේ නැහැ කියලා තිබ්බොත්. නමුත් මෙයා මෙතන මේක close කරනවායි කියලා තියෙනවානේ. එතකොට මේ රෙකෝඩ් එක ඉවත් වෙන්න ඕන. බැරි වෙලාවත් නිකන් කිව්වොත් 1000ක් ගන්නවයි කියලා මේක බිඳුව වෙන්න ඕන එච්චරයි. මේක බිඳුව වෙන්න ඕන. අන්න එච්චරයි තියෙන්නේ. එතකොට මෙතනදී මේක ඉවත් වෙන්න ඕන. මෙතනින් 13000ක් තියෙනවා. ඔකෙන් එකක් අඩු වෙනවා. එතකොට 12999ක් එන්න ඕන. ඊළඟට ඇල්ෆොනේට්‍රාගේ මෙන්න මේ ගිණුම අවශ්‍ය වෙන්න ඕන. ඒක අයින් වෙන්න ඕන. ඔය විදිහට ඔක තියෙන්නේ. තුනම අප්ඩේට් වෙන්න ඕන. දෙකක් අප්ඩේට් වෙනවා කියලා තමයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ වැරදිනේ. ඒකට හරියන ලකුණු හම්බෙන්න. මේක ලකුණු 10ක ප්‍රශ්නයක් නිකම්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඕගලන්ට හරියට ලිව්වොත් තියරි මතක තියාගන්න දෙයක් නැහැ. හරි. අපරාධේ ලකුණු අහිමි කරගන්නවා ඕගොල්ලෝ. එතකොට tables තුනම අප්ඩේට් වෙනවා. මොනවාද tables තුන? account එක. ඊළඟට account customer එක. ඊළඟට customer එක. ඔය තුනම අප්ඩේට් වෙන්න ඕන. ඊළඟට කියනවා show the relevant records. B එකේදී කියන්නේ ඒකට හරියන්න ඒ රෙකෝඩර් ටික පෙන්වන්න කියලා.
right. එතකොට show the relevant records කියපුවාම මෙතනින් account එකෙන් එකක් අඩු වෙනවා. account එකේ දැන්ට බලන ප්‍රශ්නේ තියෙන්නේ 13000යි. ඒක 12999 කියලා හැදෙන්න ඕන. ඊළඟට අර ඉවත් වෙන රෙකෝඩ් එක පෙන්වන්න මෙතනින් අයින් කරලා මකලා. ඒක පෙන්වන්න. මෙතනින් උත් ඉවත් වෙන රෙකෝඩ් එක පෙන්වන්න. දැන් මම වගුව ගත්තොත් පළවෙනියටම තියෙන්නේ account customer නේ. account customer එකෙන් මේ රෙකෝඩ් එක මෙහෙමයි. ඕගලන්ට පුළුවන් මේ වගුව ඇඳලා මේක කපලා පෙන්වන්න. එක්ක මේකේ මාර්කින් ස්කීම් එකේ තියෙන විදිය තමයි ඔය තියෙන්නේ. මාර්කින් ස්කීම් එකේ තියෙන්නේ ඒ වගුවේ තියෙන උඩ සහ යට රෙකෝඩයන් දෙක ලියලා මැද එක හිස් තියෙන එක ඩිලීට් කරයි කියලා කියන්නේ. ඔය විදිහට ලියන්න පුළුවන්. ඒකට මේ වගුවට account එකනේ. account customer එකනේ. මේ වගුවට උඩ සහ යට රෙකෝඩ දෙක දීලා මේක හිස් තියෙනවා ඩිලීට් කරයි කියලා කියන්නේ. ඒකට උඩ තියෙන මේ 540යි 13402යි 540 13400 ඒ දෙක තියලා මම දෙක ඩිලීට් කරනවා. මෙතන එක පැහැදිලි ඇති කිය. අර කස්ටමර් ගෙත් එහෙමමයි. කස්ටමර් ගෙත් උඩ එක තියලා මේ යට එකනේ ඩිලීට් වෙන්නේ. ඒකේ ඒ විදිහට ලියලා තියෙනවා මෙතන. ඒක නෑ හිස්. අන්න ඔය වගේ අපිට ඔක පෙන්වන්න පුළුවන්. එහෙනම් ඊළඟ එක 5 manager needs to generate a new list of ladies account holders who have more than 50,000 amount balance. He needs to send the generated list to the regional office as an email attachment. He wishes to use features given in the database management software. What are the database components where the manager will use to accomplish the above requirement? මේකෙදී ගන්න පුළුවන් ඇත්තටම උත්තර දෙකක් ගන්න පුළුවන් අපිට. මාකින් ස්කීම් එකේ එකයි දීලා තියෙන්නේ පස්වෙනි කොටසට. නමුත් මේක අපිට ගන්න පුළුවන් එකක් queries විවරණ queries සහ මොකද query එකකින් 50000ට වැඩි කට්ටිය වහා ගන්න පුළුවන්. ඊළඟට වාර්තා කියලා විතරක් තිබ්බත් ගැටලුවක් නැහැ. report ওই දෙක විතරයි තියෙන්නේ. ওই දෙක විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔන්න තියෙනවා ප්‍රශ්නය සම්පූර්ණ ලකුණු 10ක ප්‍රශ්නයක්. එක එකටවත් ඒ ලකුණු නෑ මට පේන විදියට. කරපු ගාණක්. කරපු ගාණක් නෙමෙයි කරපු ගාණක්. හරි. ඒක ඕනනම් කරපු දිනෙත් මං කියන්න. මෙතන මේක අපි කරලා තියෙන්නේ 2012 ලොකු කාලයක් නැහැ. හරි එහෙනම් ඊළඟ ප්‍රශ්නය කරමුද? ඊළඟට මන් දීලා තිබ්බේ මම දෙන්න හිටියේ එක්සෙල් ප්‍රශ්නයක්. නමුත් මම ඒක වෙනස් කරනවා. 4 වෙනි ප්‍රධාන ප්‍රශ්න.
හරි මුලින් මේ දෙක කරන්නක බල කරගන්න පුළුවන්ද කියලා බලමු. හරි එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය හැමෝගෙම හරි. ඒක ආයෙ හදලා පෙන්වන්න දෙයක් නැහැ. කරනවා නම් මේක දශමයේ බවට පරිවර්තනය කරන්න ඩෙසිමල් වලට කන්වර්ට් කරලා තමයි ආයෙ BCD කරන්න වෙන්නේ. මේකත් එහෙම. නෑ Excel එකකට උත්තර ලියමු බලන්න. පුළුවන්ද කියලා. මුලින්ම සිංහල එක. මම ඉතින් මේකයි කියන්නේ නැහැ දුන්නා නැද්ද කියලා මට මතක විදියට මේක දුන්නේ නැහැ. මම මේකත් ප්‍රශ්න ටිකක් ලොකුින්ද දාන්නම් ගෲප් එකට උත්තර ලියලා එවන්න බලන්න. හරි. ගොඩක් වෙලා ගන්න බෑ. විනාඩි 15කින් වගේ උත්තර ලියන්න හැකියාවක් තියෙනවා. ටක් ගාලා ලියලා එවන්න. පහතින් දැක්වෙන්නේ පහතින් දැක්වෙන පැතුම්පත අධ්‍යාපන ආයතනයක පාඨමාලාවල සිසුන්ගේ ලකුණු ගබඩා කිරීමට භාවිතා කරන්නකි. ඒ ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ශිෂ්‍යයෙකු එක වාරයකදී විෂයන් 3කට ලබාගත් සාමාන්‍ය ලකුණට එම වාරය සඳහා එම කණ්ඩායම ලබාගත් ප්‍රායෝගික ලකුණු 111 එකතු කර ගණනය කරයි. සෙනායා ශිෂ්‍යාව පළමු වාරය සඳහා ලබාගත් සාමාන්‍ය ලකුණු F4 කෝෂය තුළ ගණනය කිරීම සඳහා අවශ්‍ය සූත්‍රය ලියන්න. මෙම සූත්‍රය පිටපත් කිරීම මගින් අනෙක් සිසුන්ගේ ලකුණු ගණනය කරනු ලබයි. පිටපත් කරගත හැකි ආකාරයෙන් හදන්න ඕන. පළමු වාරයට ප්‍රායෝගික ලකුණු 111න් ගන්න. සෙනායාගේ ලකුණු ටික ගන්න ඕන. එතකොට පළමු වාරයේ විෂයන් 3ට ලබාගත් සාමාන්‍ය ලකුණු ගණනය කරන්න ඕන. ඒ සාමාන්‍ය ලකුණු වලට එකතු කරනවා මේ කණ්ඩායම ලබාගත් ප්‍රායෝගික ලකුණු. එතකොට බලමු අපේ චනුම්ගේ උත්තරේ ෂේප්. පවන් තමයි පොඩ්ඩක් ඒක නාගෙන තියන්නේ වැඩි. පවන්ගේ පළමු උත්තර දෙක වැරදි. මෙහෙම උත්තර ලියන්න බෑ. ලියන්න බෑ. මේ වරහන් දානවා නම් මේකට කලින් ෆන්ක්ෂන් එක නමක් ශ්‍රිතයක නමක් එන්න ඕන. ඔයා මේ කරන්න හදලා තියෙන දේ මට තේරෙනවා. එහෙමනම් මෙතනදී මේක ලියන්න වෙනවා. මෙතන තියෙන්නේ C4 D4 E4. ඔය තුන වෙනම එකතු කරන්න වෙනවා වරහන් තුල. C4 ධන D4 ධන E4. ඔය තුන එකතු කරලා 3ෙන් බෙදන්න. 3ෙන් බෙදලා ඒකට එකතු දාන්න. එතකොට හරි. නැත්නම් මෙහෙම කරොත් වැරදි. මේක කෙලින්ම ඇර එකක් දෙනවා.
Excel වලින් මේ array එකක් දෙනවා. එතකොට මේක වැරදි සම්පූර්ණයෙන්. පළවෙනි දෙකම අපේ පවන්ගේ වැරදි. යනුකගේ පළවෙනි උත්තරේ හරි. චනුමිගේ පළවෙනි උත්තරේ හරි. එතකොට මේකේ පිළිතුරු වෙන්නේ එකේ පළවෙනි පිළිතුරු. සාමාන්‍ය සෙවීම සඳහා අපි පාවිච්චි කරන්නේ average කියන ෆන්ක්ෂන් එක. average අපිට ගන්න පුළුවන් C4 E4 ඊළඟට ඕකට එකතු කරන්න ඕනයි කියනවා C11 කෝෂයේ තියෙන එක පිටපත් කළ හැකි ආකාරයෙන්. ඊළඟට මේමයි බලන්න ඕන පිටපත් කරන්නේ කොහොමද කියලා. මෙතන දැන් මේ පිටපත් වෙන්නේ 15ටනේ. ඒකට පේලි අංක වෙනස් වෙන්නේ. එම නිසා පේලි අංකය වෙනස් නොවන විදිහට අපි දා ගන්නවා $111. මතක තියාගන්න මේ පැත්තට තීරු අක්ෂරය වෙනස් වෙන විදිහට පිටපත් වෙනවා නම් එතකොට මේ විදිහ තමයි එන්න ඕන ඩොලර් එක. පළවෙනි එක හරි. එක්කෙනෙක්ගේ අරගෙන අනික් කට්ටියගේ හරි. දෙවෙනි එකට උත්තරේ බලමු. ඉහත ගණනය කිරීම වලින් අනතුරු F5 කෝෂය තුල දක්නට ලැබෙන සූත්‍රය කුමක්ද කියලා අහනවා. F5 F5 තුල අපිට එතකොට දක්නට ලැබෙන්නේ average C5 E5 11. That's it. එච්චරයි. වාර දෙකෙහිම එස්සෙනායා සිසුවේ ලබාගත් වැඩිම සාමාන්‍ය ගණනය කිරීම සඳහා කේ අතර කෝෂය තුළ ඇතුළත් කළ යුතු විශ්ෘතය සඳහන් කරන්න. මෙම සූත්‍රය අනෙක් සිසුයන්ගේ සාමාන්‍ය ගණනය කිරීම සඳහා පිටපත් වන බව සලකන්න. ඒකට අනෙක් සිසුයන්ගේ සාමාන්‍ය නෙමෙයි අතරම වැඩිම ලකුණු ගණනය කිරීම සඳහා පිටපත් වෙනවායි කියලා කියනවා. වැඩිම සාමාන්‍යනේ අනෙක් සිසුයන්ගේත් වැඩිම සාමාන්‍ය ගණනය කිරීම සඳහා ඒක පාවිච්චි කරනවායි කියලා ඒ කියන්නේ. එහෙනම් බලමු කොහොමද එන්නේ කියලා එස්සෙනායාගේ මේ highest average එක හොයන්න තියෙන්නේ. ඒ සඳහා අපිට ගන්න පුළුවන් max කියන ශ්‍රිතය. බලමු මේක හැමෝගෙම හරියද කියලා. මොකද මේක සාමාන්‍ය විදිහට ගන්න බෑ. F4 J4 පවන්ගේ හරි. චෙනුමිගේ හරි. යුනික් ෆන්ක්ෂන් එක දාලා නැහැ අන්තිමට. එන ආකාරය ලියලා නැහැ. පිළිතුර සම්පූර්ණ නැත. ඒකට මේ ගාලා තියෙන ෆන්ක්ෂන් cell 1 cell 2 cell 3 සඳහා ලිවිය යුතු අගයන් මොනවාද කියන එක දාලා තියෙන මේ නිකන් ආකෘතියක් විතරයි සටහන් කරලා තියෙන්නේ. එහෙනම් තුන්වෙනි එක බලමු.
තුන්වෙනි එකේ ෆන්ක්ෂන් එකට එන්න ඕන වැඩිම අගයනේ හොයන්න කියන්නේ max ෆන්ක්ෂන් එක ඊට පස්සේ සෙල් 1 වලට එන්න ඕන F4 නේ නේද ඊළඟට සෙල් 2 වලට එන්න ඕන J4 මෙතනදී F4 J4 එච්චරයි. ඒකට තාම උත්තරේ සම්පූර්ණ නැන්ද මේක සම්පූර්ණ කරලා ලියන්න ඕන. නැත්නම් හරියන්නේ නැහැ. එතන max සමානයි F4 තිද්ද මෙහෙම කොලන් එක දැම්මොත් වැරදි. කමාවක් දාලා J4 එක දාන්න ඕන. ඒක හරියට අරන් තියෙනවා කට්ටිය. මෙතන ඒකත් බලනවා කෝලන් එක දැම්මොත් වැරදි. කෝලන් එකකින් කියන්නේ රේන්ජ් එකක්නේ. එතකොට මේකයි ඔක්කොම යනවා. මෙන්න මේ F4 ඉඳලා J4 දක්වා සියලුම කෝෂ ටික ගන්නවා. ඒ වලින් තමයි වැඩිම අගය වන්නේ. එහෙම නෙමෙයි. මේ දෙක විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට F4 එකයි J4 එකයි කමා සහිතව දැම්මනම් හරි. නොයි විදිහට සම්පූර්ණ පිළිතුර තියෙන්න ඕන. කෙනෙක්ගේ පිළිතුර සම්පූර්ණ නැහැ. 4 මෙම පැතුම් පතෙහි සිසුන්ගේ දක්ෂතා බැලීම සඳහා ප්‍රස්ථාර භාවිතා කරයි. ඊට කාරණා සම්බන්ධ වඩා සුදුසු ප්‍රස්ථාර වර්ගය කුමක්ද? සුදුසු ප්‍රස්ථාර වර්ගය මොකක්ද? එතකොට 4 ඒකට බාර් chart එක සුදුසුයි. තීර ප්‍රස්ථාර B එක බලමු කට්ටියගේ බලමු උත්තරේ කොහොමද කියලා. වෙන් වශයෙන් සැසඳීම පහසු වෙනවා. මෙහෙමයි මේක පයි chart එකක පෙන්නුවොත් පයි chart එක වක්‍ර ප්‍රස්ථාරයක පෙන්නුවොත් මෙතනදී ළමයාගේ නම සමග එක සෙමෙස්ටර් එකයි අපිට බලන්න පුළුවන්. සෙමෙස්ටර්ස් දෙකම බලන්න විදිහක් නැහැ. හරි? එතකොට මෙතන අපිට දාගන්න පුළුවන් දැන් ඔයගලන්ගේ උත්තර ටික එහෙම වුණොත් ගැටලුවක් නැහැ. හරි? දත්ත සංසන්දානාත්මකව බලන්න විදියක් නැහැ. ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඒ කතාව හරි. සෙමෙස්ටර්ස් දෙකේ වෙන වෙනම බලන්න විදියක් නැහැ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ දාලා තියෙන පිළිතුරු. පහ ඉහත ගණනය කිරීම සඳහා පැතුම්පත් මෘදුකාංගයේ ඔබට ලැබෙන විශේෂ පහසුකම් මොනවාද? පහසුකම් මොනවාද කියලා අහන්න. ඉතින් කිහිපයක් සටහන් කරන එක වරදක් නැහැ. උත්තර ලියනකොට කම්මැලි වෙන්න එපා කියලා තියෙන. එකක් මොනවාද? functions ශ්‍රිත අනික එක මොනවාද? ප්‍රස්ථාර සැකසීමේ පහසුකම නේද? charts ප්‍රස්ථාර ඔය ටික තිබ්බනම් හරි. ඒකත් ලකුණු 10ක ප්‍රශ්නයක්. ඒ ඔය විදිහටයි තියෙන්නේ. එහෙනම් අපි අද හවස හම්බ වෙනවා. නමුත් එච්චරම තමයි හොඳ. ඊට පස්සේ ආය උදේ නෑ දිගටම හවස ක්ලාස් එක තියෙයි. අද හවස දවල් 2-4 අපි ක්ලාස් එකක් කරමු.
ඊට පස්සේ ආයෙ දිගටම 2-4 විතරයි ඔයගලන්ට උදේ ක්ලාස් යන්නේ PGR එකේ පන්ති ආරම්භ වනතුරු. එහෙනම් අපේ අදට සමුගනිමු දරුවනේ. අද හවස 2-4 හම්බ වෙමු. පාඩම් කරගෙන ඉන්න ඕනද? ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.